ඔන්න දැන් මම මේ මීටින් එක කටුනා විනාඩි 45යි දැන් මොම සම්බන්ධ වෙන්නේ නැති කියලා හිතනවා. මේ විදිහට කතිර දාගෙන යනවා. මේ කතිර කියන්නේ මොකද්ද? ඒක නියම ලක්ෂ්‍ය. ඒ කියන්නේ එක ප්‍රතිපලයක්. එක කතිරයක් කියන්නේ. හරිද? ඒකට මේ පරීක්ෂණේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල කීයක් තියෙනවද කොහොමද? කතිර කීයක් වෙටනවද කියලා බලන්න. අය වරක් කියන්නේ 36ක් ඇති. ප්‍රතිඵල 36යි. ඊළඟට අපිට පාඩමේ ඉදිරියට ඕනි වෙනවා මේකේ කිසියම් සම්භාවිතාවක් අපෙන් අහනකොට අපි ගණනය කරන්නේ 36යි. කොහොම ප්‍රතිඵල ඊයේදී ලක්ෂ 36ක් කියනවා. ඒක 36න් කීයද කියලා තමයි අහන ප්‍රතිඵල. අපි හිතමු මේ ධාතු කැට දෙකෙන්ම අගය 1 ලැබීම. A ධාතු කැටිනුත් අගය 1 B ධාතු කැටිනුත් අගය 1. කියන්නේ මෙන්න මෙයා ගැන අහන්නේ. 36න් එකයි සම්භාවිතාව. ඔක තව අපි බලමු ඊළඟ ගණන් වලදී. ඊට පස්සේ අපිට ඊට වඩා වෙනස් සංකීර්ණ ප්‍රශ්න අහතයි මේකෙන් ගොඩක්. ධාතු කැට දෙකෙන්ම එකම අගය ලැබීම කියලා ප්‍රශ්නයක් අහතයි. උට හිතා ගන්න පුළුවන්. ඒවා අපි ඊළඟට කියලා දෙනවා. දැන් මේ නිකන් පොඩ්ඩක් මතක් කරගන්න. ওই වගේ ප්‍රශ්න තමයි මේ ඉතින් අපිට සාකච්ඡා කරන්නේ. ධාතු කැට දෙකෙන්ම එකම අගය ලැබීම. ඒ කියන්නේ A ධාතු කැටයෙන් 1 ලැබුණොත් B ධාතු කැටයෙන්ත් 1 ලැබෙනවා. රවුන්ඩ් කරන්න ඉන්නවා. මේ තව තියෙනවා. ධාතු කැට දෙකෙන්ම එකම ප්‍රතිඵලය ලැබෙනවා. එකම අගය ලැබෙනවා. ඒකට A ධාතු කැටයෙන් අගය 2 ලැබුණොත් B ධාතු කැටයෙන් අගය 2 ලැබෙනවා. දෙකේ එකකින් තුනේ 4 5 පහේ 5යි ධාතු කැට දෙකෙන්ම එකම අගය ලැබීම. මේ සම්භාවිතාව ගත්තොත් ඒක ඔක්කොම 36 36න් අපිට කීයක් අඳුරගන්න පුළුවන්ද? 36න් 6ක් තියෙනවා. හරිද? ওই වගේ ප්‍රශ්න අහන්න. තව හත හැකි ධාතු කැට දෙකෙන් එකිනෙකට වෙනස් අගයන් ලැබීම. එතකොට මේකට මේ ලකුණු කරපු ටිකට විරුද්ධ ටික. එකිනෙකට වෙනස් අගයන් දෙකේ සමාන අගය ලැබෙන්න බැහැ. එහෙනම් මේ ටික අයින් කරන්න. මේ ටික අයින් කරලා තව කීයක් ඉතුරුද මේ පැත්තේ මේ. කොහොම එකිනෙකට වෙනස් ප්‍රශ්න අහන්න. ගොඩාක් ප්‍රශ්න අහන්න හැකියි. තව ප්‍රශ්න අහන්න හැකි A ධාතු කැටයෙන් ඔත්තේ සංඛ්‍යාවක්ද B ධාතු කැටයෙන් ඉරට්ට සංඛ්‍යාවක්ද නැත්නම් ඊට පස්සේ අහත හැකි A ධාතු කැටයෙන් 4ට වැඩි සංඛ්‍යාවක් සහ B ධාතු කැටයෙන් 4ට අඩු සංඛ්‍යාවක් ලැබීම. එතකොට ඒකට අදාළ ලක්ෂය මොකක්ද කියලා ලක්ෂය හෝ ලක්ෂ කීපයක් තියෙනවා නම් කීපය හඳුනා ගන්නවා. හඳුනාගෙන ඒ ටික ගණන් කරලා තමයි උත්තරේ ලියන්නේ. සම්භාවිතාව අදාළ ගණනය කිරීම කරන්නේ. ඒව හරි ලේසි. ඉතින් කලින් අපි බලමු මේ ලක්ෂ ප්‍රස්ථාර ටික නිවැරදිව මේ ලකුණු කරනවා. මේක ලකුණු කරගත්තොත් තමයි ඊට පස්සේ අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට ඔන්න උත්තරේ තුන්වෙනි නිදසුනට. හරි ලියන්නේ නිදසුන 4. ලියන්නේ නිදසුන 4. 4 වෙනි නිදසුනේ පොඩ්ඩක් ඉමු. දැන් මේ අර මේ මම කලින් මතක් කරා වගේ ධාතු කැට එකක් අරගෙන එකපාරක් උඩ දාලා ඊට පස්සේ ධාතු කැටේ එකම ධාතු කැටේ දෙපාරක් උඩ දැම්මම මේ විදිහටම තමයි යන්නේ ලක්ෂ ප්‍රස්ථාර. මෙන්න මේව වෙනස් වෙනවා. ඒකට අපිට ගන්න වෙනවා පළමු වාරේ දෙවෙනි වාරේ. අර කාසී වගේ. හරිද? ඒ විදිහට. මේ හරි. ඊළඟ නිදසුන ලියන්නේ නිදසුන 4. නිදසුන 4 ලියන්න. බෑගයක 1 සිට 5 තෙක් අංක කළ සමාන කාඩ්පත් 5ක් ඇත. බෑගයක 1 සිට 5 තෙක් අංක කළ සමාන කාඩ්පත් 5ක් ඇත. ඒ සමාන කාඩ්පත් කියන්නේ කිව්වේ. එතකොට තමයි සසම්භාවී පරීක්ෂණය. කාඩ්පත් පහෙන් ඕන එකක් ලැබීමේ හැකියාව සමාන වෙනවා. 1 සිට 5 තෙක් අංක කළ සමාන කාඩ්පත් 5ක් ඇත. බෑග් එක කොහොමද?
2 සිට 5ත් එක්ක අංක කළ සමාන කාඩ්පත් 5ක් තියෙනවා බෑග් එකේ. ඒකට අංක විතරයි වෙනස් වෙන්නේ කාඩ්පත් වල. මේ කාඩ්පත් එකිනෙකට සමානයි. ඔය බෑග් එකෙන් ඊළඟට ලියන්න අපි අහඹු ලෙස කාඩ්පතක් තෝරලා ගන්නවා. බෑග් එකට අත් දාලා කාඩ් එකක් ගන්නවා අහඹු ලෙස. අරගෙන අංකේ බලනවා. එතකොට ඒකේ මේ නියැදි අවකාශය ඔයගොල්ලෝ දන්නවනේ 1 2 3 4 5 කියන අගයන් වලින් එකක්. නියැදි අවකාශය ලිව්වොත් 1 2 3 4 5 ඔක තමයි ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. මේව ගැන කලින් කතා කරා. මේක නෙමෙයි දැන් මම හිතා. ලක්ෂ්‍ය ප්‍රස්ථාර වලට මේක සම්බන්ධ කරගන්නේ කොහොමද? ඔයගොල්ලෝ හිතන්නේ ලක්ෂ්‍ය ප්‍රස්ථාර වලට ඔය ගන්න ඔය උදාහරණ සම්බන්ධ කරන්නේ කොහොමද? ලක්ෂ්‍ය ප්‍රස්ථාරයක් අඳින්න බෑ මේ බෑග් එකෙන් කාඩ්පතක් අහඹු ලෙස අරගෙන ලක්ෂ්‍ය ප්‍රස්ථාරයක් අඳින්න බෑ. එහෙනම් මේකට මොකද්ද තියෙන්නේ? අවස්ථා දෙකක් තියෙනවා. මේ සිදුවීම් දෙකක් ගන්න. එහෙනම් මොකද මේක හරවන්න මේක ලක්ෂ්‍ය ප්‍රස්ථාරයකට ගැලපෙන විදිහට මේක නිදසුන. මෙහෙම ලියන්න. අහඹු ලෙස බෑගයෙන් කාඩ්පතක් ගෙන. අහඹු ලෙස කාඩ්පතක් ගෙන. අහඹු ලෙස කාඩ්පතක් ගෙන. අංකය සටහන් කර. එතකොට ලැබෙන අංකය ලියන්න. 1 2 3 4 5 කියලා ලියන්න. අහඹු ලෙස කාඩ්පතක් ගෙන අංකය සටහන් කර. ලියාගත්ත නේද? අහඹු ලෙස කාඩ්පතක් ගෙන අංකය සටහන් කර. එය ආපසු බෑගයට දමා. එය ආපසු බෑගයට දමා. එය ආපසු බෑගයට දමා. නැවතත් කාඩ්පතක් ගෙන අංකය සටහන් කරයි. එය ආපසු බෑගයට දමා නැවත කාඩ්පතක් ගනි. අංකේ තියෙන්නේ නැවත කාඩ්පතක් ගන්න. එය ආපසු බෑගයට දමා නැවත කාඩ්පතක් ගෙන අංකය සටහන් කරයි. එතකොට අංක දෙකක් ලියවෙනවා. මුලින් අංකයක් තියෙනවා ඊළඟට ආපහු බෑග් එකට දාලා කාඩ්පත ආයෙ හම්බ ලෙස එකක් ගන්නවා ආයෙ අංකයක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනව නේද මේක ලක්ෂ්‍ය ප්‍රස්ථාරයකට සම්බන්ධ වෙනවා කියන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ මගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ මේ ඒ ගත්ත කාඩ්පත බෑග් එකට දාලාමද නැවත කාඩ්පතක් ගන්නව. එහෙම නෑ. ගත්ත කාඩ්පත බෑග් එකට දාන්න නැතුව දෙවනුව කාඩ්පතක් ගන්න පුළුවන්. ඒකටත් ලක්ෂ්‍ය ප්‍රස්ථාරයක් අදින්න පුළුවන්. ඒක මේ දැන් අඳින එකට වඩා වෙනස් වෙනවා. ඒක ගමු පස්වෙනි නිදසුන හැටියට. දැන් මේක කතා කරමු. මේ නිදසුනම ඊළඟට කතා කරනවා අර පළවෙනියට ගත්ත කාඩ්පත බෑග් එකට දාන්න නැතුව ඊට පස්සේ කාඩ්පතක් ගන්න. කොහොමද මොකද වෙන්නේ කියලා බලන්න. හරි දැන් මේක බලන්න. කාඩ්පතක් ගත්තා ලැබෙන අංකයක් ඒක ලියාගත්තා. ආයි කාඩ් එක බෑග් එකට දැම්මා ආයි හම්බුලෙස කාඩ් එකක් ගත්තා ඒකේ අංකයක් ලියාගත්තා. හරි. එතකොට නියැදි අවකාශයේ ලිව්වොත් එහෙම උලන්ට ලියත හැකි ඔකේ නියැදි ලක්ෂ 25ක් වෙන විදිහට. ඒක ලියන්න ඕනේ කොටු දැනන්නේ ලක්ෂ ප්‍රස්ථාරය අඳින්න. ලක්ෂ ප්‍රස්ථාරයේ අක්ෂ නම් වෙන්න ඕනේ කොහොමද? පළමු ගැනීම එහෙම නැත්නම් පළමු වාරය දෙවෙනි වාරය. මම මේක ගන්න පළමු ගැනීම. මේ අක්ෂ ගත්තා. දෙවෙනි. ඕකේ හරියට ලකුණු කරන්න ලක්ෂ ටික. පළමු ගැනීම. ඒ කියන්නේ 1 ලැබෙන්න පුළුවන්, 2 ලැබෙන්න පුළුවන්, 3 ලැබෙන්න පුළුවන්, 4 ලැබෙන්න පුළුවන්, 5 ලැබෙන්න පුළුවන්. දෙවෙනි වතාවෙදි පුළුවන්. 1 ලැබෙන්න පුළුවන්, 2 ලැබෙන්න පුළුවන්, 3 4 5. ටික තමයි. 1 2 3 4 5 1 2 3 4 5. එතකොට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. එකේ එක කියන්නේ පළමුවත් එක දෙවෙනිවත් එක. එකේ දෙක කියන්නේ පළමු එක සටහන් කරපු කාර්යය දෙවෙනුව දෙක සටහන් කරපු කාර්යය. එකේ තුන කියන්නේ පළමු එක දෙවෙනුව ලැබෙන තුන සටහන් කරපු කාර්යය. මොකක්ද කියන්නේ?
දැන් එක එක ලක්ෂ විස්තර කරන්න කිව්වොත් ඊපස්සේ ඔකට අදාළ මේ එක එක ලක්ෂ අපිට හඳුනාගෙන සම්භාවිතාවය අහනවා. ඒක උත්තර ලියන්න කියලා ගන්න තියෙන්නේ. ඔය ඉතින් හරිනේ. පොඩ්ඩක් ඇතුළට ගන්න. ඌල් නැති හින්දා මේක ලියනකොට පොඩ්ඩක් එහෙම එනවා. ඔයගොල්ලන්ට කාලට කොට පොතේ මාක් කරලා තියෙනවා. පැහැදිලි නේද? එතකොට මේකට කියනවා මෙන්න මේ වගේ අවස්ථාවකට ප්‍රතිස්ථාපන සහිත සිදු පරීක්ෂණයක් කියලා. ප්‍රතිස්ථාපන සහිත. ඒකේ අදහස් තමයි අර ගත්ත කාඩ් එක ආපහු දැම්මා. නැවත එතෙන්ට ස්ථානගත කරා කියන්නේ ප්‍රතිස්ථාපන සහිත. කියන්නේ ප්‍රතිස්ථාපන සහිත. දෙවැනි අවස්ථාවේදී කලින් විදිහටම ප්‍රතිස්ථාපන ගත් එක ඒ විදිහටම තියලා තමයි ආයෙ දෙවෙනි වතාවෙත් ගන්න. ප්‍රතිස්ථාපන සහිත කියන අදහසින් ඔන්නක අපේ. ප්‍රතිස්ථාපන සහිත. පරීක්ෂණය. හරි නේද? මේක ගැටලු තියෙනවා නම් අහන්න මොනවා හරි. මොනවද ගැටලු? ගැටලු තියෙනවද? නෑ නේද? එහෙනම් ලියන්න පස්වෙනි නිදසුන 5. පස්වෙනි නිදසුනේ බලමු දැන් මේක වෙනස් වෙන හැටි. මේකම ලියන්න පස්වෙනි නිදසුන 1 සිට 5 එක් අංකවල සමාන කාඩ්පත් 5ක් ඇත. 1 සිට 5 එක් අංකවල සමාන කාඩ්පත් 5ක් ඇත. බෑග් එක කියලා දාන්න. ළඟට අහඹු ලෙස කාඩ්පතක්ගෙන එහි අංකය සටහන් කර එය ආපසු බෑගයට නොදමා වෙනස පැහැදිලිනේ. එය ආපසු බෑගයට නොදමා. එතකොට මේක හඳුන්වනවා ප්‍රතිස්ථාපන සහිත නෙමෙයි රහිත. එය ආපසු බෑගයට නොදමා නැවත කාඩ්පතක් ගන්න. එතකොට මේක හරියන්නේ නැහැ. මේ ලකුණු වල විදිය හරියන්නේ නැහැ. අක්ෂර දෙක අඳින. පළවෙනි ගැනීම දෙවෙනි ගැනීම. ඔන්න අක්ෂර දෙක. අක්ෂර දෙකේ මේ 1 2 3 4 5 1 2 3 4 5 කියලාමයි සටහන් කරන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ ඔයගොල්ලෝ අහයි එන මොකද්ද වෙනස කියලා මේකේ. අක්ෂර දෙකත් ඒ විදිහටම එහෙම ලකුණු කරනවා. 1 2 3 4 5 1 2 3 4 5. ඒව වෙනස් වෙන්නේ නැහැ. අපි අර දාන කතිර තමයි වෙනස් වෙන්නේ. හරියන මෙතෙන්ට වෙනකම් මේ අක්ෂර දෙකක් ගන්න. පස්වෙනි නිදසුන. දැන් ලකුණු කරන්න බලන්න. කතිර ටික ලකුණු කරන්න.
කලින් විදිහටම ලකුණු වෙන්න බෑ. පොඩි වෙනසක් වෙන්න ඕනේ කියලා ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේනේ. කොහොමද ලකුණු වෙන්නේ? කොහොමද ලකුණු කරන්නේ? එහෙම හිතමුකෝ. මම මෙන්න මෙහෙම ලකුණු කරනවා ලක්ෂ්‍ය. මේකේ අදහස මොකද්ද? පළමුව ගත්ත කාඩ් පතේ එක සටහන් වෙලා තිබ්බ ඒක ආපහු දැම්මේ නැතුව තව එකක් ගන්නකොට දෙවෙනි වතාවේ එක තියෙන්න පුළුවන්. පළවෙනි වතාවේ එක ලැබෙන්න පුළුවන්. පළවෙනි වතාවේ එක ලැබුණා. ඒක ආපහු දාන්න නැතිනම් දෙවෙනි වතාවේ එක තියෙන කාඩ් පත තියෙනවද? තියෙනවද නැද්ද? කියන්නකෝ. නෑ දෙවෙනි පළවෙනි වතාවේ එක සටහන් කරපු කාඩ් පත ලැබුණාම ඒක ආපහු දැම්මේ නැතුව තව කාඩ් පතක් ගන්නකොට ආයි එක සටහන් කරපු කාඩ් පතක් ලැබෙන්න විදියක් නෑ. එහෙනම් මම මේ ලකුණු කරපු ලක්ෂ්‍යය ලකුණු වෙන්න පුළුවන්ද බැරිද? ලකුණු වෙන්න බෑ. එතන ලකුණු වෙන්න බෑ. පළමු එක ලැබිලා දෙවෙනි දෙක ලැබෙන්න පුළුවන්. එක ගත්තට දෙක සටහන් කරපු කාඩ් පත තියෙනවනේ මේ බෑග් එකේ. පළමු එක ලැබිලා දෙවෙනි තුන ලැබෙන්න පුළුවන්. එක අයින් වුණා කියලා මුලින්ම තුන සටහන් කරපු කාඩ් පත තියෙනවා. එක ලැබිලා දෙවෙනි හතර ලැබෙන්න පුළුවන්. එක ලැබිලා දෙවෙනි පහ ලැබෙන්න පුළුවන්. මාක් මෙතන මාක් නේ නේද? ඊළඟට බලන්න පළවෙනි වතාවේ ඉන්න දෙක ලැබෙන්න දෙක සටහන් කරපු කාඩ් එක ලැබෙනවා. දෙවෙනි වතාවට එක සටහන් කරපු කාඩ් එක ලැබෙනවා. ඒකත් හරි. පළවෙනි වතාවේ දෙක සටහන් කරපු කාඩ් එක ලැබුණාම එක සටහන් කරපු කාඩ් එක බෑකිවේ තියෙනවා. දෙවෙනි වතාවේ ඒක ලැබෙනවා. මෙන්න මේක ලකුණු වෙන්න පුළුවන්. මේ දැන් ලකුණු. පළමුව දෙක සටහන් කරපු කාඩ් පත ලැබුණා. දෙවෙනුවත් ඒක ලැබෙන්න පුළුවන්ද? බෑනේ. ඒක බෑග් එකේ නෑ. ඒක ලැබෙන්නේ. පළමුව දෙක දෙවෙනුව තුන ලැබෙන්න පුළුවන්. දැන් වෙනස තේරෙනවා නේද? එකේ එක ලැබෙන්න බෑ. දෙකේ දෙක ලක්ෂ්‍ය සටහන් වෙන්න බෑ. තුනේ තුන සටහන් වෙන්න බෑ. අනිත් එකම එහෙනම් හතරේ හතර සටහන් වෙන්න බෑ. එහෙනම් අන්තිමට පහේ පහ සටහන් වෙන්න බෑ. පහ සටහන් කරපු කාඩ් පත ගත්තාම ආවනම් මුලින්ම ඒක අපෝ දැම්මේ නැතිනම් දෙවෙනුවත් ඒක ලැබෙන්න බෑ. ඔන්න ඔච්චරයි. මේ ටික ලකුණු වෙන්නේ නෑ. ඔය ටික ලකුණු වෙන්නේ නෑ. හරි. ඔන්න ඔක තමයි වෙනස. එතකොට දැන් බලන්න කලින් නම් අපිට ඔක්කොම නියම ලක්ෂ 25ක් ආවා. දැන් මේකේ 25ක් තියෙනවද කියලා බලන්න. මේකේ 25ක් නෑ. කීයක් තියෙන්නේ? 20යි. ඔබ නියම ලක්ෂ කතිර වැටුනේ 20යි. නියම අවකාශය ලිව්වත් නියම ලක්ෂ 20ක් තමයි ලියන්නේ. කලින් එකේ හතරවෙනි උදාහරණෙදි 25ක් ලියුවා. පැහැදිලි නේද? එතකොට දැන් මේ විදිහට ලකුණු මේ ගාන දුන්නාම සලකුණු වෙන ඕන ඔය විදිහට කතිර ටික මේකට කියනවා ප්‍රතිස්ථාපන රහිත කියලා. මේක ඔයගොල්ලෝ හඳුනා ගන්න නැතුව ඔක්කොම කතිර දාගෙන ගියොත් ගාන පටන් ගන්නකොටම වැරදි. ඒක හරියට හඳුනා ගන්න. තව නිදසුන් දෙකක් කතා කරනවා. එතකොට ওই නිදසුන් ටික මේ කාලේ ගත්තේ මේ ලක්ෂ්‍ය ප්‍රස්තාර හඳුන්වලා දෙනවා. ඔක ඊළඟට තව පාඩමක් ගන්න වෙනවා. මේකට අදාළ අහන ප්‍රශ්න හඳුනාගෙන ඒවට උත්තර ලියන විදිහ ඉගෙන ගන්න. ඒක මම ඊළඟ දවසට කලින් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්වන්න උත්සාහ කරනවා. කොහොම හරි දෙන්න. එහෙනම් අපි තව නිදසුනක් ලියා ගමු. 6 වෙනි නිදසුන මෙහෙම ලියන්න. මේක ඔයගොල්ලෝ තනියම හදලා තනියම හදන්න. තනියම හදන්න මෙහෙම ලියන්න. බෑග් එක මම කිපින් ලියන්න. බෑග් එක සමාන බෑග් එක සමාන වතු ගුණ බෑග් එක සමාන වතු ගුණ 3ක්
නිල් පාට බෝල. නිල් බෝල දෙකක්. අනේ බෑග් එක සමාන රතු වර්ණයේ බෝල තුනක් හා නිල් වර්ණයේ බෝල දෙකක්. ඒකේ අනුවන්ක එක හැටියට කියන්න අහමු ලෙස බෝලයක් දින අහමු ලෙස බෝලයක් දින වර්ණය නිරීක්ෂණය කර අහමු ලෙස බෝලයක් ගෙන වර්ණය නිරීක්ෂණය කර ආපසු දමා දෙවනුවට ඊට වර්ණය නිරීක්ෂණය පළවෙනි පැත්ත. අහමු ලෙස බෝලයක් ගන්නවා පාට මොකක්ද කියලා බලනවා ඒක අපු දානවා ආයි දෙවෙනුව බෝලයක් ගන්නවා වර්ණය බලනවා. එතකොට මේක හඳුන්වන්න පුළුවන් ප්‍රතිස්ථාපන සහිතද රහිතද? ප්‍රතිස්ථාපන සහිත. දෙවෙනි කොටස අහමු ලෙස බෝලයක් ගෙන අහමු ලෙස බෝලයක් ගෙන වර්ණය නිරීක්ෂණය කර එය ආපසු නොදමා දෙවනුවට බෝලයක් ගෙන වර්ණය නිරීක්ෂණය කරයි. එය ආපසු නොදමා දෙවනුවට බෝලයක් ගෙන වර්ණය නිරීක්ෂණය කරයි. එතකොට මේක හඳුන්වන්නත් ඇයි ප්‍රතිස්ථාපන රහිත. එතකොට ওই දෙකේ වෙනස මොකක්ද කියන එක දැන් ඔයගොල්ලන්ට පැහැදිලි. පළවෙනි එකේදී ඔක්කොම කතිර වැටෙනවා දෙවෙනි එකේදී කතිර වැටෙන්නේ නැති ටිකක් තියෙනවා. හැබැයි මේකේදී ඔයගොල්ලන්ට තව ගැටලුවක් එනවා. පාඩම මුලින් ඉඳලා මතකයට ওই ගැටලුව වෙන්නේ නැහැ. මොකක්ද දෙන ගැටලුව? පාඩම මුලින් ඉඳලා මතකයට ගැටලුවක් එන්නේ නැහැ අනිත් අයට ගැටලුවක් එනවා. රතු බෝල 3ක් තියෙනවා නිල් බෝල 2ක් තියෙනවා. හරි. ඊටම මේ එක එක කොටස් මේ ප්‍රශ්නෙට අදාළව පළවෙනි එක හරි දෙවෙනි එක හරි. ප්‍රශ්නෙට අදාළව ඔයගොල්ලෝ දැන් අක්ෂර ප්‍රස්තාරේ හඳින්න ගන්නකොට අක්ෂර ප්‍රස්තාරේ අක්ෂර දෙක අඳිනවා. අක්ෂර දෙක ඇඳගෙන අක්ෂර දෙක නම් කරගන්නවා. පළමු ගැනීම දෙවෙනි ගැනීම. නැත්නම් පළමු වාරයේ දෙවෙනි වාරයේ කියලාත් නම් කරගන්නවා. ඊට පස්සේ ඕකේ කොහොමද මේ අර මේ ප්‍රතිඵල ටික පළවෙනි වතාවේදී රතු බෝල 3 අදාළව ක්‍රමාංකණය කරගන්නේ කොහොමද නිල් බෝල 2 ලකුණු කරගන්නේ කොහොමද? ඔන්න ඔය ගැටලුව තමයි ඉන්නේ. මොකක්ද ඒකට තියෙන විසඳුම? දෙවෙනි වතාවටත් ඒකට එහෙමම ලකුණු වෙන්න බෑ. කොහොමද ලකුණු එන්නේ? රතු නිල් කියලා ලකුණු කරනවා. එක අක්ෂයකට රතු නිල් ලකුණු කරා අනිත් අක්ෂයට රතු නිල්. එහෙම ලකුණු කරලා හරියන්නේ නැහැ. ඒක රතු බෝල 3ක් අදහස් වෙන්නේ නැහැ. නිල් බෝල 2ක් අදහස් වෙන්නේ නැහැ. කොහොමද ඔක ලකුණු වෙන්නේ? රතු කියලා 3ක් තියලා නිල් කියලා 2ක් ලියනවා. එතකොට රතු බෝල 3 වෙන් කරලා හඳුනාගන්නේ කොහොමද? ඔකට විසඳුමක් තියෙනවා. ඒක පාඩම මුල් ටික මත කෙනෙක් කියන්නේ විසඳුම. පොඩ්ඩක් කියන්න කොහොමද ඒක? ඔගොල්ලෝ මතකද බලන්න කවුරු හරි කියන්නේ? මොකද්ද කොහොමද අපි ඔක නම් කරගන්නේ? ඔය වගේ අවස්ථාවක.
මේ පළවෙනි දෙවෙනි ගැනීම කොහොමද ලකුණු කරගන්නේ? රතු නිල් කියලා ලකුණු කරා. ඔක හරියන්නේ නැහැ. කොහොම ලකුණු කළා හරියන්නේ නැහැ. රතු නිල් කියලා දැම්ම රතු නිල් කියලා තියෙන නිසා. ඒක හරියන්නේ නැහැ. මොකද්ද මේ හරියන ක්‍රමය? රතු බෝල තුනක් තියෙන නිසා මෙහිම රතු ඊළඟට නිල් කොහොම ලකුණු කරා? කොහොම ලකුණු කරා? ඒත් හරියන්නේ නැහැ. මොකද්ද විසඳුම? ලකුණු කරපු විදිහ හරියන්නේ නැහැ. කවුරු හරි දෙන්න උත්තරයක්. එහෙම නැත්නම් මට මේ ෆොටෝ එකක් දාන්න හරියට ලකුණු කරපු කෙනෙක්. ගෲප් එකට දාන්න. හරි මගේ නම්බර් එක හරි. හරි උත්තරයක් ආවා මැසේජ් එකක් දාලා තියෙනවා හරි මෙන්න මෙහෙම රතු 1 රතු 2 රතු 3 නිල් 1 නිල් 2 හරි මතකයි කෙනෙක් හරි ඉන්දියා මතක කෙනෙක් තේින්නේ නැද්ද මෙතන අනිත්‍යයට මතක ඇති ඔන්නම ලකුණු වෙන්න ඕනේ අපිට ඒ ටික වෙන වෙනම හඳුනා ගන්න කොට මේ රතු ඒවට වෙනස් සංකේත තුනක් වැටෙනවා. ඒකට දැම්ම රතු 1 රතු 2 රතු 3 කියලා. නිල් 1 නිල් 2. ඒකම මේකට දාන්න රතු 1 රතු 2 රතු 3 නිල් 1 නිල් 2. කොහොමද අපෝ? දැන් මේ 1ටයි 2ටයි අදාළ ඔයගොල්ලෝ වෙන වෙනම ලක්ෂ ප්‍රස්ථාන දෙකක් අඳින්න. හරි. මේ අපි හිතමු පළවෙනි කොටසට අදාළව කියලා. එහෙනම් මේ ඔක්කොම කතිර වැටෙනවා. ඒ ප්‍රතිස්ථාපන සහිතයි මෙන්න මේක තමයි මෙතෙන්දි ඉගෙන ගන්න තිබුණ අලුත් දෙන්නේ අලුත් දෙයක් නෙමෙයි ඒක කලින් කියලා දීලා තියෙන ඕන මතක් කරලා දුන්නා ඒවා අතහොම් නම් කරගන්න විදිහට හරි දැන් එතකොට විභාගෙදී දෙන මොකක් හරි ගානේ මේ ලක්ෂ ප්‍රස්ථාරේ සලකුණු කරන්න තියෙනවනේ ඔයගොල්ලන්ට. ලක්ෂ ප්‍රස්ථාරේ සලකුණු කරන එක දැන් කාටවත් වර්ධින්න විදිහක් නෑ මේකට අපි ඉස්කෝලේ ඉගෙනුවත් උදාහරණ දෙකක් කතා කරාම ඇති. ඒ උදාහරණ 6ක් 7ක්ම කතා කරන්නේ. මේක හඳුනගන්න එන වරද්දන්න එපා. ඒකට ඊළඟට අපි මේවෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා බලලා මේ ප්‍රශ්න වලට අදාළ උත්තර හොයාගන්න විදිහ ඊළඟට කියලා දෙනවා මම ඒක වීඩියෝ වලින් දෙන්න. අපාරු. දෙවෙනි එක. ඔක දෙවෙනි ප්‍රශ්නෙට ආවා. දෙවෙනි එකේදී මොකද කරන්නේ? මෙන්න මේ ටිකම නැතුව දින්නේ. අකන ටික තියෙනවනේ. ඒකට හේතුව මොකද්ද? රතු අපි හිතන එකක් නා. ඒකේ සටහන් කරන්න ඕනේ රතු එක කියලා ඒ බෝලේ. හිතනවා මෙන්න මේ බෝලේ තමයි රතු බෝල තුනේ රතු එක කියලා අපි හිතනවා ඒක බෝලේ. ඒක ගත්තා නම් නැවත දැම්මේ නැතුනම මේක ආයි ලැබෙන්නේ කියන්නේ නැහැ. මේ බෝලේ ලැබුණා නම් දෙවෙනි වතාවෙත් ඒක ලැබෙන්නේ කියන්නේ නැහැ. මෙතන නැහැ. නිල් බෝල මේ නිල් බෝලේ ලැබුණා නම් ඒක ආයෙ ලැබෙන්න බෑ. මේ නිල් බෝලේ ලැබුණා නම් ඒක ආයෙ ලැබෙන්න බෑ. කොට කලින් සම්භාවිතා ගණනය කිරීමකදී අපි දෙනවා 25න් කියලා. දැන් මෙතන ඉන්නේ 20න්. වෙනස. හැදිලිනේ. එතකොට ඔන්න ඔය ටික තමයි ඔයගොල්ලන්ට ලක්ෂ ප්‍රස්ථාර වලින් පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය මේ කොටස අපිට මුළු විෂය නිර්දේශයට 10 11 ශ්‍රේණි දෙකටම අදාළව ලක්ෂ ප්‍රස්ථාර ගැන වලට අදාළ ගැටලු විසඳන්න තමයි මම ඔන්න ඔය ටික සාකච්ඡා කරේ. පැහැදිලිද?
ඒකට මෙන්න මේ ප්‍රතිස්ථාපන රහිත කියන සිදුවීම් ගොඩක් දුරට කතා කරන්නේ 11ට. ඒකද ඔය දැන් 11යි. එතකොට ඒකත් හරි. එතකොට අපිට තියෙන්නේ තව සරල ගැටලු කීපයක් සාකච්ඡා කරලා ඊට පස්සේ විභාග ගැටලු සාකච්ඡා කරනවා. හරිද? මේ කොටස කතා කරාට පස්සේ අපිට තියෙනවා තව ස්වායත්ත සිද්ධි පරායත්ත සිද්ධි කියලා හඳුනා ගන්න. ඊට පස්සේ තියෙනවා රුක් සටහන් හඳුනා ගන්න. කතා කරාම මේ පාඩම් සම්පූර්ණයි ඔය. අපිට පාඩම් ගොඩක් තියෙනවා. අපි ඒක ටික ටික මේ විදිහට වීඩියෝ හදලා දීලා හරි ඉවෙන් අපි සාකච්ඡා කරගමු. පැහැදිලි නේද? දැන් මම ඔයගොල්ලන්ට මේ බෑග් අහන්න පුළුවන් සරල ප්‍රශ්න ටිකක්. හරිද? විභාග මට්ටමේ ප්‍රශ්නේ සරල ප්‍රශ්න ටිකක් ඔයගොල්ලන්ට දෙන්න. ඒවා ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් මේ ඊළඟ දවසට කලින් වීඩියෝ කීපයකින්. හරි. දැන් අපි මේවට මේ ලක්ෂ්‍ය ප්‍රස්තාර වලට අදාළව ප්‍රශ්න ටිකක් ලියාගමු. දැන් අපි මේ කතා කරපු නිදසුන් ටික තියෙනවනේ. ඒ නිදසුන් වලින්ම මම ප්‍රශ්න කීපයක් දෙන්නම් ඔයගොල්ලෝ ලියාගන්න. පළවෙනි නිදසුන මතක් කරගන්න. මේක ලියලා ඉවරයි කියලා හිතනවා. පළවෙනි නිදසුන මතක් කරගන්න. පළවෙනි නිදසුනේ මොකක්ද අපි ගත්තේ? කාසියක් දේවතාවක් උඩ දානවා. කාසියක් දේවතාවක් උඩ දාගනු ලැබේ. එතකොට මේ නිදසුන පෙළ ගන්නයි ආසියක් දේවතාවක් උඩ දාගනු ලැබේ. මේ නිදසුන පෙළ ගන්න. ඒකෙන් මම සරල ප්‍රශ්නයක් දෙන්නම් ඔයගොල්ලන්ට ලියා ගන්න. ඔයගොල්ලෝ මාකේ මාර්ක් එකක් දාගන්න. අර පළවෙනි නිදසුනට කතා කරපු නිදසුනට අදාළව ලක්ෂ්‍ය ප්‍රස්තාරයට අදාළව මේ ප්‍රශ්න කීපයක් කියලා ලියා ගන්න. නිදසුන එක මෙන්න මේ වගේ එකක් අපිට පළමු දිනේ මතකයි. මේකට අදාළ සරල ප්‍රශ්නයක්. ප්‍රශ්න ටික තේරුණා. මෙච්චර දේසි ප්‍රශ්න විභාගෙ දෙන්නේ නැහැ. ඔන්න එක ප්‍රශ්නයක් ලියන අවස්ථා දෙකේදීම සිරස ලැබීමේ සම්භාවිතාව කීයද? අවස්ථා දෙකේදීම සිරස ලැබීමේ සම්භාවිතාව කීයද? අවස්ථා දෙකේදීම සිරස ලැබීමේ සම්භාවිතාව කීයද? එක ප්‍රශ්නයක්. ඒකට උත්තරේ කියන්නේ අවස්ථා දෙකේදීම සිරස පළමුවත් සිරස දෙවෙනුවත් සිරස මෙන්න මේක ඔක්කොම නිර්දේශ 4යි. එහෙනම් 4ෙන් කීයද? ඔන්න ලියමු. අවස්ථා දෙකේදීම සිරස ලැබීමේ සම්භාවිතාව 4ෙන් 1යි. ඔන්න උත්තරේ තියාගන්න. විභාග මට්ටමේ ගැටලු කතා කරනවා දැන් මේ ප්‍රශ්න මේවෙන් අහන ප්‍රශ්න හඳුන්වන දෙන එක කරන්නේ. අවස්ථා දෙකේදීම අගය ලැබීම එක ලියන්න ඕනේ නැහැ කියන්න කොහොමද? අවස්ථා දෙකේදීම අගය ලැබීම මෙන්න මේ ලක්ෂණ ඒ කීයද 4ෙන් 1යි. ඔන්න සටහන් කරගන්න. දැන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න. එක් වතාවකදීවත් සිරස ලැබීමේ සම්භාවිතාව කීයද? ඔය ප්‍රශ්නේ ලියාගන්න. එක් වතාවකදීවත් සිරස ලැබීමේ සම්භාවිතාව කීයද? හරි. ඒකට අදාළ ලක්ෂ්‍ය ටික මාර්ක් කරන් තියෙනවා. එක් වතාවකදීවත් සිරස ලැබීමේ සම්භාවිතාව කීයද? එකපාරක් හරි සිරස ලැබීම. මේ ලක්ෂ්‍ය හරිද ඒකට? හරි. දෙපාරම සිරස කියනකොට එක් වතාවකදීවත් සිරස ලැබීම කියන එකට ගැලපෙනවනේ. මේක හරි. හරි. මේක දෙවනුව සිරස ලැබිලා තියෙනවා. මේ දෙවනුව සිරස. ඒකට එක් වතාවක් හරි සිරස ලැබිලා තියෙනවා. මේ ලක්ෂ්‍ය හරි. පළමුව සිරස ලැබිලා තියෙනවා. එක් වතාවකදීවත් සිරස ලැබීම කියනවා නම් ලකුණු අපි තෝරා ගන්න ඕනේ මෙන්න මේ ලක්ෂ්‍ය.
වතාවකදීවත් සිරස ලැබිලා තියෙනවා. එතකොට අයින් වෙන්නේ මේ. එතකොට සම්භාවිතාව කියන්නේ එක් වතාවකදීවත් සිරස ලැබීමේ සම්භාවිතාව. ලක්ෂ 4යි. 4න් 3ක් සම්භාවිතාව. 4න් 3. එතකොට ඒකටම ආදාළ ප්‍රශ්නයක් ඒ අනුරූප ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට හදාගත්තේ එක් වතාවකදීවත් අගේ ලැබීම. ඒත් ඉන්නේ 4න් 3ම තමයි. ඒ ලකුණු වෙන්නේ මේ ලක්ෂ 3ම නෙමෙයි. ඒ ලකුණු වෙන්නේ කොහොමද? මේක මේක. තව ප්‍රශ්නයක් බලන්න. පළමුව සිරසද දෙවනුව අගේද ලැබීමේ සම්භාවිතාව. ඔන්න ලියාගන්න ප්‍රශ්න. පළමුව සිරසද දෙවනුව අගේද ලැබීමේ සම්භාවිතාව කීයද? පළමුව සිරසද දෙවනුව අගයද ලැබීමේ සම්භාවිතාව කීයද? පළමුව සිරස දෙවනුව අගේ පිළිවෙලටම ලැබෙනවා. පළමුව සිරස දෙවනුව අගේ. ඕක විතරයි. පළමුව සිරස දෙවනුව අගේ. පළමුව සිරස දෙවනුව අගේ. ලැබීමේ සම්භාවිතාව කීයද? 1යි. 4න් 1. ඒක මාරු කරලා යමුත්. පළමුව අගේ දෙවනුව සිරස. සටහන් කරගන්න. පළමුව අගේ දෙවනුව සිරස කියලා හිතුවොත් පළමුව අගේ දෙවනුව සිරස. ඒ 4න් 1. අර එක් වතාවකදීවත් සිරස ලැබීම කියලා ප්‍රශ්නයක් එන්නේ. මේක මෙහෙමත් අහන්න. එක් වතාවකදීවත් සිරස ලැබීම. යටත් පිරිසෙන් අඩුම තරමින් කියන අදහස. අඩුම තරමින් යටත් පිරිසෙන් මේ වචන දෙක සමාන. එක් වතාවකදීවත් සිරස ලැබීම කියලා අහන්න. මේ වචනේ විභාගෙදී යෙදෙන තැන තියෙනවා. යටත් පිරිසෙන් කියන එක අදහස අඩුම තරමින් කියන්නේ. අඩුම තරම. තව ප්‍රශ්නයක්. අවස්ථා දෙකේදීම මෙන්න මේ ප්‍රශ්නයක් අහන්න. බලන්න උත්තරේ හොයාගන්න. අවස්ථා දෙකේදීම කියන පළමු වතාවේ දෙවෙනි වතාවේ අවස්ථා දෙකේදීම එකම පැත්ත වැටෙනවා. අවස්ථා දෙකේදීම එකම පැත්ත. සිරස වෙන්නත් පුළුවන්, අගේ වෙන්නත් පුළුවන්. ඒක කොහොමද අපි ලබන්නේ? අවස්ථා දෙකේදීම එකම පැත්ත වැටෙනවා. සිරස උනත් කමන්නේ, අගේ උනත් කමන්නේ. එතකොට තෝරගන්න වෙනවා HH. අවස්ථා දෙකේදීම එකම පැත්ත. එහෙම නැත්නම් TT. එතකොට අපි ලකුණු කරන්නේ අවස්ථා දෙකේදීම එකම පැත්ත. ලක්ෂ 2යි 4යි 1යි. සමානයි දෙකේ. ඔය වගේ ප්‍රශ්න අහන්න. එතකොට ඔය කතා කරේ පළවෙනි නිදසුනට අදාළව උගලන්ට අහන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න විදිය. හරි මේක ඒ අදාළ නියති ලක්ෂ ලකුණු කරන්නත් තියෙනවා. මම මේ සම්භාවිතාව ගණනය කරනවත් එක්කම ලකුණු කරලා පෙන්නුවනේ ඔයගොල්ලෝ ඒවා. මේ ලකුණු කරලා ඒකට ඊතලයක් ගන්න මේ ඊවෙනි ප්‍රශ්නෙට දැන් ප්‍රශ්න 4ක් තිබුණේ මම මේ 4ෙන් තමයි මොකද මේ දෙවෙනි ප්‍රශ්නෙට මම මාර්ක්ස් ගන්න පෙන්නන්න. ඒක පාඩම දින තමයි හොයාගන්න බැරි වෙනවා.